පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ බුද්ධ වර්ගයට අයිති වන උතුම් වූ ගාථා රත්නය. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ මගධ රට සහ කුරු රට කියන මේ රටවල් දෙක අතර එක්තරා තාපසවරු වැඩ ඉන්න ස්ථානයක වැලි ගොඩක් මත වැඩ ඉඳලා. මේ ගාථා රත්නය තමයි පින්නතුනි ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුච්චති. මේ ගාථාවත් සමග භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් ගාථා කීපයක්ම තියෙනවා. නමුත් ඒ සියල්ලම සාකච්ඡා කරන්න අපට මේ කාල සීමාව තුළ ඉඩකඩ මදි නිසා මේ ගාථාව විතරක් ධර්ම මාතෘකාව කරගත්තා. නමුත් පින්නතුනි මේ අනිත් ගාථාවන්ගේද සඳහන් වෙන්නේ මේ කාරණාවට සම්බන්ධ කරුණු. මේ ගාථාවේ නිධාන කතාව සාකච්ඡා කරනකොට අපි ඒ පිළිබඳව ටිකක් පැහැදිලි කරමු. අපේ භාග්‍යතුන් වහන්සේ මොනවාගේ හේතුවක් නිසා මෙවන් ගාථා රත්නයන් දේශනා කොට වදාළද? කොසල් මහරජුරුවන්ගේ පුරෝහිත බ්‍රාහ්මණයාගේ නම තමයි අග්ගිදන්ත. අග්ගිදන්ත කියලා කියන්නේ කොසල් රජුරුවන්ගේ තාත්තගෙත් පුරෝහිතකම කරපු බ්‍රාහ්මණයා. කොසල් රජුරුවන්ගේ තාත්තා කියලා කියන්නේ මහ කොසල් රජුරුව. මහ කොසල් රජුරුවන්ගේ මරණයෙන් පස්සේ කෝසල කුමාරයා රාජ්‍යත්වයට පත් වුණා. කෝසල කුමාරයාගේ අවවාද අනුශාසනා කරන බ්‍රාහ්මණය බවට පත් වුණෙත් මේ අග්ගිදන්තම තමා. ඉතින් කාලයක් කොසල් රජුරුව ළඟ මේ පුරෝහිත තනතුර දරලා එක දවසක් අග්ගිදන්ත බ්‍රාහ්මණ තීරණය කළා පැවිදි වෙන්න ඕන කියලා. රජ්ජුරුවන්ට ඒ බව කියලා රජ්ජුරුවන්ගෙනුත් අවසර අරගෙන තාපස ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වුණා. ඒ පැවිදි වෙලා මේ මගධ රටයි කුරු රටයි අතර මැද එක්තරා තාපසාරාමයක් හදාගෙන එතන තමයි වාසය කළේ. මේ තාපසවරයා යටතේ තවත් තාපසවරු 1000ක් විතර වැඩ හිටියා කියලා සඳහන් කරනවා. බුද්ධාන්තරයක් පවතින කාලේ තාපස ප්‍රෞජ්‍යාවෙන් පැවිදි වුණත් පෙර සසර කරපු බොහෝ කුසල් තියෙන නිසා අපේ භාග්‍යතුන් වහන්සේගේ මහා කරුණා නෙතට දවසක් මේ පිරිස මුණ ගැහුණා. මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දැක්කා මේ අය. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුණොත් මේ අයට කිනම් යහපතක් සැලසෙයිද කියන කාරණාව අරමුණු කරපු අපේ භාග්‍යතුන් වහන්සේ දැනගත්තා මේ සසර මග නිමා කරන්න උතුම් මගට ප්‍රවිෂ්ඨ වෙන්න මේ අයට භාග්‍ය තියෙන බව. ආර්ය තත්වයට පත්වෙන්න වාසනාව තියෙනවා. එහෙමනම් එවන් අයට මා විසින් අනුකම්පා කළ යුතුයි. එහෙම කල්පනා කරපු අපේ භාග්‍යතුන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේට කතා කරලා මේ අග්ගිදන්ත තාපසතුමා ඉන්න තැන මොග්ගල්ලාණන් වහන්සේට දැනුවත් කරලා මේ අය දමනය කරලා මිත්‍යා දෘෂ්ටියෙන් මුදවලා සම්මා දිට්ඨික බවට පත් කරලා ආර්ය තත්වයට පත් කරන්න මහමුගලන් මහරහතන් වහන්සේට භාග්‍යතුන් වහන්සේ වඩින්න කලින් එතෙන්ට වඩින්න කියලා අවවාද කළා. මහමුගලන් මහරහතන් වහන්සේ අපේ භාග්‍යතුන් වහන්සේගේ
අවසරයෙන් මේ තාපසාරාමයට වැඩම කොට වදාලා. නමුත් රහතන් වහන්සේ වඩිනකොට මේ දහසක් පමණ දෙනා ආරාමෙන් එළියට ඇවිල්ලා නිකන් රැස්වීමක් වගේ සියලු දෙනාම එකට හමුවීමක්. එඳ මේ අය දමනය කරන එක මේ සියලු දෙනාම එක තැන ඉන්න වෙලාවේ තරමක් අපහසුයි කියලා කල්පනා කරපු නිසා මේ අය මෙතනින් විසුරුවන්න ඕන කියලා අදහස් කළා. එහෙම අදහස් කරලා මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් වරුසාවක් වැස්සෙව්වා. ඒ වරුසාවෙන් ආරක්ෂා වෙන්න ඕන නිසා එලිමහනේ හිටපු තාපසවරු තම තමන්ගේ ආවාස කරා ගමන් කළා. මේ වෙලාවේ අපේ මහමුගලන් මහරහතන් වහන්සේ අග්ගිදන්ත කියන මේ ප්‍රධාන තාපසවරයාගේ ආවාසයේ දොරටුව ළඟට ගිහිල්ලා නම කියලා කතා කළා. අග්ගිදන්ත බ්‍රාහ්මණතුමාට ලොකු මානයක් ඇති වුණා. කොහොමත් මානයක් තියෙනවා. මේ තාපසවරයා කල්පනා කළා මගේ නම කියලා කතා කරන්න තරම් සමතෙක් කවුද මෙහි ඉන්නේ කියන කේන්තියත් එක්ක එළියට ඇවිල්ලා බැලුවා. බලහම මහතෙරුන් වහන්සේ දැක්කා. මහතෙරුන් වහන්සේ කියනවා අග්ගිදන්ත මමයි ඔබට කතා කළේ. මම ආවේ ඔබෙන් උපකාරයක් බලාපොරොත්තු වෙයි. මොකක්ද කියලා අහපුවම සඳහන් කළා මට අද රාත්‍රියේට මෙහි නවාතැන් ගන්න අවශ්‍යයි. ඒ නිසා මටත් ඉඩකඩක් වෙන් කරලා දෙන්න කියලා. මේ තාපසවරයා කියනවා මේ තියෙන හැම කුටියක්ම එක්කෙනෙකුට වාසය කරන්න පුළුවන් කුටි. දෙන්නෙකුට වාසය කරන්න බෑ. ඒ නිසා කනගාටුයි මෙහෙන්නම් අද ඉඩකඩක් දෙන්න බෑ කියලා. මහතෙරුන් වහන්සේ නැවත නැවතත් ඒ ඉල්ලීම කළත් නැවත නැවතත් පිළිතුර ඒකම තමයි. ඒ වෙලාවේ මහතෙරුන් වහන්සේ සඳහන් කළා ගිහි අය යම් උපකාරයක් වෙච්චාම තමන්ගේ ඒ ගිහි පිරිසම හොයාගෙන යනවා. ඥාතීන්ම හොයාගෙන යනවා. නමුත් මම පැවිද්දෙක්. මට ගිහි ගෙවල් වල ගිහිල්ලා රැයක් නවතින්න ඉඩ දෙන්න කියලා ඉල්ලන්න බෑ. ඒ නිසා මං ඉන්න ඕනේ පැවිද්දෙක් ළඟටම තමයි. ඒ නිසා මට මොකක් හරි උපකාරයක් කරන්න කියලා. නමුත් ඉතින් එහෙම අවසරයක් නොලැබෙන නිසා මහරහතන් වහන්සේ මේ තාපසතුමාට කියනවා අර තියෙන වැලිගොඩ මට අද රාත්‍රියේ වාසය සඳහා ලබා දෙන්න පුළුවන්ද කියලා. මොකද මේ තාපසාරාමයේ ඉස්සරහා විශාල වැලි ගොඩක් තියෙනවා. ඒ කොහොමද වැලි ගොඩක් හැදුනේ මොකටද ඒ වැලි ගොඩ? මේ අග්ගිදන්ත කියන තාපසතුමා තමන්ගේ ශ්‍රාවකයන්ට අවවාද කරලා තියෙනවා කිසියම් කෙනෙකුට රාගසිතක්, ද්වේෂසිතක්, මෝහසිතක් මේ ආදී අකුසල චේතනාවක් පහළ වුණොත් ඒකට දඬුවමක් හැටියට වැලි ගොට්ටක් ගෙනල්ලා මෙතෙන්ට දාන්න ඕන කියලා. ඉතින් තාපසවරු විටින් විට වැලි ගෙනල්ලා දාලා එකතු වුණ වැලි කන්ද තමයි මේ විශාල වැලි කන්දක් බවට පත් වෙලා තියෙන්නේ. පස්සේ කාලේ ඔය වැලි කන්ද ආශ්‍රය කරගෙන නාගරාජයෙක් ජීවත් වෙන්න පටන් ගත්තා. දැන් මහතෙරුන් වහන්සේ ඉල්ලන්නේ මේ වැලි ගොඩේ මට රැයක් පහන් කරන්න දෙන්න කියලා. අග්ගිදන්ත කියනවා ඒකනම් කොහොමවත් කරන්න බැරි වැඩක්. මොකද ඔය වැලි ගොඩ ඇසුරු කරගෙන මහ විශාල නාගරාජයෙක් ඉන්නවා. ඒ නාගරාජයා බොහෝම භයානකයි දරුණුයි. ඒ නිසා ඔබට කරදරයක් වෙන්න පුළුවන්. මහතෙරුන් වහන්සේ සඳහන් කළා අග්ගිදන්ත මට කරදරයක්ද නැද්ද කියන එක ඔබට වැඩක් නැහැ.
මට ඕනේ මේ වැලි ගොඩේ රැයක් පහන් කරන්න ඉඩ දෙන්න පුළුවන්ද බෑද කියන තීරණයයි කියලා. ඒ වෙලාවේ සඳහන් කළා ඔබේ කැමැත්තක් කරන්න. හැබැයි කරදර වෙලා පස්සේ අපිට චෝදනා කරන්න එපා කියලා. මහතෙරුන් වහන්සේ වැලිගොඩ දිහාට වැඩම කළා. දැන් මේ නාගරාජයාත් දන්නවා මේ ශ්‍රමණයා එන්නේ මගේ වාසස්ථානයට. එනිසා ඔහුට බොහෝම කේන්ති ගියා. මේ ශ්‍රමණයා මරන්න ඕන කියලා හිතුණා. ඒ නිසා විසදුමක් පිට කරනවා කියලා හිතලා මහා දුමක් තමන්ගේ ශරීරයෙන් පිට කරන්න පටන් ගත්තා. බොහොම ආනුභාව සහිත නාගරාජයෙක්. හැබැයි ඉතින් ඊට නොදෙවෙනි මහතෙරුන් වහන්සේ. මහතෙරුන් වහන්සේත් ශරීරයෙන් දුම් පිට කරන්න පටන් ගත්තා. ඒ දුම කොයි තරම්ද කියනවා නම් පින්නතුනි අකනිටා බඹලව දක්වා පැතිරිලා ගියා කියලා කියනවා. මහතෙරුන් වහන්සේට නම් අල්ප මාත්‍ර හානියක් නැහැ. නමුත් නාගරාජයා නම් බොහෝම පීඩාවට පත් වුණා මේ දුමෙන්. ඊට පස්සේ මේ නාගරාජයා කල්පනා කළා මේ ශ්‍රමණයා දවල පුලුස්සලා මරන්න ඕන කියලා. මුළු ශරීරයෙන් ගිනිදැල් විහිදවන්න පටන් ගත්තා. මහතෙරුන් වහන්සේත් තමන් වහන්සේගේ ශරීරයෙන් ගිනිදැල් විහිදවන්න පටන් ගත්තා. මුළු පලාතම ගින්නෙන් ඒකාලෝක වෙලා. ඒ ගින්නත් පින්නතුනේ අර දුමට දෙවනි නෑ. ඒ ගින්නත් පෙරසේම අකනිටා බඹලෝ දක්වාම පැතිරිලා ගියා. මහතෙරුන් වහන්සේ රාත්‍රී කාලේ මේ නාගරාජයා දමනය කළා. තමන් වහන්සේට අවනත කරගත්තා, කීකරු කරගත්තා. නමුත් අර ගිනි එළිය දැකපු තාපසවරු කල්පනා කළා අනේ හිත හොඳ ශ්‍රමණයා. ලස්සන පෙනුමක් තිබුණ ශ්‍රමණයා. කීකරු ධර්ම ඇති ශ්‍රමණයා. කියපු දේ ඇහුවේ නෑ. කීකරු වුණත් කීකරුයි කියලා කීවේ බ්‍රාහ්මණවරු ඇතුලේ ඉන්න ඉඩ නෑ කියලා කියනකොට කලහ කරගත්තේ නෑ. බොහොම නිහතමානීව එලිමහනේ වැලි කන්දේ වැඩ ඉන්න තමයි ඉඩ ඉල්ලුවේ. ඉතින් අපි කියපු දෙයට කන් නොදුන්න නිසා ශ්‍රමණයා වෙනසුණා නේද කියලා සියලු දෙනාම එළියට ඇවිල්ලා බැලුවා. උදේ කාලේ. නමුත් පින්නතුනි පුදුමයි ඒ අයට දැනගන්න ලැබුණේ මහතෙරුන් වහන්සේට කිසිම කරදරයක් නැතුව වැලිගොඩ උඩ වැඩ ඉන්නවා. නාගරාජයා වැලිගොඩ වටේටම දරණ වැලක් කොතාගෙන මහ කුළුගයක් වගේ කුටියක් වගේ විශාල පෙනයක් මවාගෙන මහතෙරුන් වහන්සේගේ හිසට ඉහළින් ඒ පෙන ගොබේ තියලා ආරක්ෂා සම්පත්තිය සලසලා තියෙනවා. සියලු දෙනාම පුදුමයෙන් පුදුමයට පත් වෙලා මහතෙරුන් වහන්සේ වට කරගත්තා. ටික වෙලාවක් යනකොට අපේ බුදුරජාණන් වහන්සේ තෙන්ට වැඩියා. මහතෙරුන් වහන්සේ වැලිගොඩින් නැගිටලා අපේ භාග්‍යතුන් වහන්සේට දන ගහලා වන්දනා කළා. තාපසවරුන්ට තවත් පුදුමයි. එහෙමනම් මේ ශ්‍රමණයා මේ අලුතාව ශ්‍රමණයන්ට වන්දනා කළා. ඒ කියන්නේ මොහුටත් වඩා ලොකු බලයක්, ලොකු ශක්තියක්, හැකියාවක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ මේ ආවේ. එහෙම හිතලා තාපස පිරිස අහනවා මේ කවුද? ඔබට වඩා බලවත් ශක්තිමත් කෙනෙක්ද මේ ආව කෙනා? ඒ වෙලාවේ මහතෙරුන් වහන්සේ සඳහන් කළා ඔව් මට වඩා අති විශාල බලයකින් යුක්තයි. කාය ශක්තියකින්ද යුක්තයි. මේ වෙන කවුරුවත් නෙමෙයි මේ මගේ පියාණන්. පියාණන්ට තරම් මට කොහොමත් හැකියාවක් නැහැ. ඉතින් එහෙම සඳහන් කරාම
මේ පිරිස සියලු දෙනාම දොහොත් මුදුන් දීලා භාග්‍යතුන් වහන්සේ පිළිගත්තා. අපේ බුදුරජාණන් වහන්සේ මහතෙරුන් වහන්සේ විසින් නිසීදනය එළල වැලිගොඩ මත පනවපු ආසනය උඩ වැඩ ඉඳලා අග්ගිදන්ත බ්‍රාහ්මණතුමාගෙන් අහනවා මේ ඔබේ ශ්‍රාවකයන්ට කිනම් ආකාරයක අවවාදයක් කරනවද? කිනම් දේශනාවක් කරනවද? බය තැති ගැනීම නැති කර ගැනීම සඳහා. ඒ වෙලාවේ මේ තාපසතුමා කියනවා මම මේ අයට නිතර අවවාද කරනවා පර්වතයන් සරණ යන්න කියලා. විශාල වනස්පති රුක්ෂයන් සරණ යන්න කියලා. අරණ්‍ය සරණ යන්න කියලා. මම නිතර අවවාද කරනවා. ආන් ඒ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ අර මුලින් සඳහන් කරපු විදිහට ගාථාවන් කීපයක්ම දේශනා කොට වදාලා. ඒ ගාථාවන්ගෙන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා යම් කෙනෙක් මේ ලෝකේ සරණක් පිහිටක් හොයනවා නම් මේ ආරාම, චෛත්‍ය, රුක්ෂ, පර්වත මේ ආදී දේවල් සරණ යාම තුලින් තමන් බලාපොරොත්තු වෙන පිහිට සරණ ආරක්ෂාව නම් ලැබෙන්නේ නැහැ. යම් කෙනෙකුට පිහිටක් සරණක් ආරක්ෂාවක් අවශ්‍ය නම් ඔහු විසින් ඒකාන්තයෙන් තුනුරුවන් සරණ යා යුතුයි. යේච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතු සම්මප්පං චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. මේ ගාථා රත්නය දේශනා කරලා යේච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතු යමෙක් බුදුන් දහම් සඟුම් සරණ යනවා නම් ඔහුට පුළුවන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. ඔහුට පුළුවන් සියලු දුකින් අත මිදෙන්න. ප්‍රඥාව ලැබලා සියලු දුකින් අත මිදෙන්න ඔහුට පුළුවන්. ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං. මේ තුනුරුවන් සරණම ශ්‍රේෂ්ඨයි. මේ තුනුරුවන් සරණම උතුම්. ඒතං සරණ මාගම්ම සබ්බ දුක්ඛා පමුංචති. ඒ උතුම් සරණට යම් කෙනෙක් පැමිණියා නම් ඔහු සියලු දුකින් අත මිදෙන්න සුදුසු පුද්ගලයෙක්. අපි මාතෘකා කරගත්ත ගාථා රත්නය ඒකයි. මෙන්න මේ කාරණාව පදනම් කරගෙන අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථාවන් ටික දේශනා කරලා මේ තාපස පිරිසට අනුශාසනා කරාම ඒ අය ඒ ධර්මයේ හොඳින් තේරුම් අරගත්. සියලු දෙනාටම අති උතුම් ආර්ය මාර්ගය මුදුන්පත් කරගන්න එදා භාග්‍යතුන් වහන්සේගේ මේ අනුශාසනාව බොහෝම ප්‍රයෝජනවත් වුණා. භාග්‍යතුන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් මේ සියලු දෙනාටම සතර අපායෙන් මිදෙන්න වාග්ය හම්බුණා. එහෙමනම් පින්නතුනි මේ ගාථා රත්නයන්ගෙන් විශේෂයෙන් සඳහන් කරලා තියෙන්නේ උතුම් තුනුරුවන් සරණ යාම මොනතරම් ශ්‍රේෂ්ඨද? කොයිතරම් ආරක්ෂා සම්පත්තියක් මෙලොවට වගේම පරලොවටත් සපයනවද? යමෙක් තුනුරුවන් සරණ යනවා නම් ඔහුට ලැබෙන රැකවරණය මේ ලෝකේ වෙන කිසිම කෙනෙකුට කිසිම දෙයකින් ලබලා දෙන්න බැරි පුදුමාකාර රැකවරණයක් කියන කාරණාව අපිට ප්‍රත්‍යක්ෂයි. එහෙමනම් පින්නතුනි මේ බුදුන් සරණ යෑම, දහම් සඟුන් සරණ යෑම කියන කාරණාව කොයි විදිහටද අපි අපේ ජීවිතවල සම්පූර්ණ කරගත යුත්තේ කියන කාරණාව පිළිබඳව කෙටියෙන් සිහිපත් කළොත් බෞද්ධ පින්නතුන් හැටියට ඔබ දැන් හොඳට දන්නවා බුදුරජාණන් වහන්සේ සරණ යන ක්‍රම 4ක්
ධර්මයේ සඳහන් කරලා තියෙන බව. ඒ තමයි ආත්ම සන්නියාතන සරණාගමනය. තත් පරායන සරණාගමනය. පනිපාත සරණාගමනය. ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය. මේ විදිහට සරණ යන ක්‍රම 4ක් මේ ශාසනයේ තියෙනවා. පළවෙනි කාරණාව, දෙවෙනි කාරණාව, තුන්වෙනි කාරණාව ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය. කියන මේ කාරණා 3 සාමාන්‍ය කෙනෙකුට පහසුවෙන් කරන්න බැරි දෙයක්. ඒක ඊටා අසීරු ක්‍රමයක්. වෙනතුනේ හිතන්නකො පළවෙනි එක ආත්ම සන්නියාතන සරණාගමනය. මොකද්ද මේ කියන්නේ? මගේ ආත්මය බුදුරජාණන් වහන්සේට මෙතෙන් පටන් පවරලා දෙනවා. බාර කරනවා. ඒ බාර කිරීමෙන් මම තථාගතයන් වහන්සේ සරණ යනවා. පින්නතුනේ හිතලා බලන්නකෝ. අපි සන්තක වෙච්ච යම් කිසි වස්තුවක් අපි වෙනත් කෙනෙකුට බාර දුන්නාම මගේ අයිතිය අත්හැරලා අපි කියමුකෝ අපි ගාව තිබුණ වාහනය අපි වෙන කෙනෙකුට විකුණනවා. එතකොට මගේ අයිතිය අත්හැරලා තමයි දීලා තියෙන්නේ. දැන් මගේ නෙමෙයි. නමුත් මට පස්සේ ගිහිල්ලා ඒ වාහනේ මම ගාව තිබුණ කාලේ මම පරිහරණය කරපු හැටියට දැන් පරිහරණය කරන්න කොහොමත් බෑනි පින්නතුනි. දැන් පරිහරණය කරනවා නම් ඒ අය කැමති විදිහට අවසර දුන්නොත් විතරක් පරිහරණය කරන්න පුළුවන්. මොකද දැන් මගේ නොවෙන නිසා. ආන් ඒ වගේ තමයි මගේ ආත්මය බුදුරජාණන් වහන්සේට පූජා කරාම ඒ ආත්මය මට අයිති නෑ. ඒක අයිති බුදුරජාණන් වහන්සේට. දැන් මම මේ ආත්මය පරිහරණය කරන්න ඕනේ නමුත් මං ජීවත් වෙනවනේ. එතකොට මට මේ ආත්මය පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ බුදුරජාණන් වහන්සේ කැමති විදිහට විතරයි. භාග්‍යතුන් වහන්සේගේ අවසරයේ තියෙන විදිහට විතරයි ඒක පරිහරණය කරන්න පුළුවන් වෙන්නේ. නමුත් මට අයිතියක් තියෙනවා මා කළ යුතු කාර්යයක් ආහාර පාන දීලා මේ කය පවත්වන්න ඕනේ. නාවලා සෝදලා මේ කය පිරිසිදු කරන්න ඕනේ. ඇඳුම් පැළඳුම් අන්දවල ආරක්ෂා කරන්න ඕනේ. මෙන්න මේ වාගේ කටයුතු ටිකක් මට තියෙනවා. නමුත් මගේ මුළු ජීවිතේම භාග්‍යතුන් වහන්සේ කැමති විදිහට පවතින්න ඕනේ. ලේසි දෙයක. හිතලා බලන්නකෝ පොයට අටසිල් ගත්තාම එක පැය 24ක් බුදුරජාණන් වහන්සේ කැමති විදිහට අපිට කටයුතු කරන්න පුළුවන්ද කියලා. දැන් භාග්‍යතුන් වහන්සේ කැමති පූර්ණ උපෝසතයක් සමාදන් වෙනවා. එතකොට කීයෙන් කී දෙනාද වර්තමානයේ පූර්ව උපෝසතයක් ආරක්ෂා කරන්නේ? උදේ සිල් සමාදන් වෙලා හවස 4-5 වෙනකොට පිටත් වෙන්නයි කල්පනාව. සිල් පවාරණය කරන්නයි බලාගෙන ඉන්නේ. ඉතින් ඒ ක්‍රමයෙන්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට ජීවත් වෙන්න බැරි වෙලානේ. දස අකුසල් වලින් වැළකීලා දස කුසල කර්මපත සමාදන් වෙලා ජීවිතේ ගියත් මේ දස අකුසල් වලින් කිසි දෙයක් කරන්නේ නැහැ කියලා සිත කය වචනය කියන තුන්දොර ආරක්ෂා කරගෙන වාසය කරන එක ඔබට පහසුයි කියලා හිතෙනවද? ආන් එහෙමනම් බුදුරජාණන් වහන්සේ කැමති විදිහටම ජීවිතේ පවත්වනවා කියන එක මහා ඥාන ශක්තියක් තියෙන, ඊටාම උසස් ප්‍රගුණ බවක් තියෙන, මහා පෞරුෂයක් තියෙන කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක්. දෙවනි කාරණාවත් එහෙමමයි පින්නතුනි. තත් පරායන සරණාගමනය.
පළවෙනි කාරණාව හා සමානයි. තුන්වෙනි කාරණාව ශිෂ්‍ය භාවෝපගමන සරණාගමනය. ඒ කියන්නේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද පටන් මම භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍යයා බවට පත්වෙනවා කියලා පොරොන්දුවක් දෙන්න ඕනේ. ශිෂ්‍යයෝ ගැන සාමාන්‍ය ලෝකේ ශිෂ්‍යයෝ ගැන අපි දන්නවා. එතකොට තමන්ගේ ආචාර්යවරයාගේ අවධානය වැඩියෙන්ම තමන් කරා දිනාගත්තෙත් ආචාර්යවරයාගේ කරුණාව වැඩිපුරම තමන් වෙතට යොමු කරගත්තෙත් ඉතාමත්ම කීකරු ශිෂ්‍යයෝ විතරණි පින්නතුනි. අකීකරු ශිෂ්‍යයන්ට ඒක කරන්නත් බෑ. යම් ප්‍රමාණයකට කීකරු වෙලා එක කරන්නත් බෑ. හොඳටම කීකරු වෙච්ච ශිෂ්‍යයාට තමයි ගුරුවරයාගේ ගෞරවාදරේ වැඩියෙන්ම හොඳටම ලැබෙන්නේ. එවනම් ගුරුවරයාගෙන් උතුම් අවවාද ලබන්න. ඒ ගුරුවරයාගෙන් උසස් විදිහට ප්‍රශංසා ලබන්න. ගුරුවරු අතර කීර්තියට පත්වෙන්න. අපි යම් ප්‍රමාණයක් කීකරු වෙලා මදි. හොඳටම කීකරු වෙන්න ඕනේ. අන්න ඒ වාගේ තමයි භාග්‍යතුන් වහන්සේ අපිට දේශනා කළාද යම් කරුණක්. ඒ හැම කරුණක් මතම මනාව හික්මිලා කීකරු ශිෂ්‍යයෙක් සේ භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව උල්ලංඝනය කරන්නේ නැතුව ඒ අනුශාසනාව ඔස්සේ ජීවිතේ පවත්වන්න යමෙක් කටයුතු කරනවා නම් ඔහු භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍ය භාවය මනාව තහවුරු කරගත්ත කෙනෙක්. ඉතින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ තමයි මේ තුන්වෙනි ක්‍රමයෙන් සරණ ගියපු ශ්‍රාවකයන් වහන්සේලා අතර සිහිපත් කරන්න පුළුවන් එක උතුම් ශ්‍රාවකයන් වහන්සේ නමක්. දෙවැනි ක්‍රමයෙන් සරණ ගියපු ශ්‍රාවකයෙක් තමයි ආලවක යක්ෂයා. එතකොට තවත් ක්‍රමයක් තියෙනවා හතරවෙනි ක්‍රමය පනිපාත සරණාගමනය. මේ බුදුන් සරණ යන ක්‍රම. පනිපාත සරණාගමනය කියලා කියන්නේ ස්වාමීනි අද පටන් උතුම් නිවන අවබෝධ කර ගැනීම සඳහා මම යම් කිසි වන්දනාවක් කරනවා නම් ඒ වඳින්නේ භාග්‍යතුන් වහන්සේට පමණයි. ඒ කියන්නේ පින්නතුනි නිවන අවබෝධ කර ගැනීම සඳහා යම් වන්දනාවක් කරනවා නම් භාග්‍යතුන් වහන්සේට විතරයි. යම් පූජාවක් කරනවා නම් භාග්‍යතුන් වහන්සේට විතරයි. එතකොට අපිට වෙනත් පූජා කරන්න බැරිද? පුළුවන්. සංඝ රත්නයට පූජා පවත්වන්න පුළුවන්. මව්පියන් උදෙසා පූජා පවත්වන්න පුළුවන්. නමුත් නිවන උදෙසා කරන යම් පූජාවක් තියෙනවා නම් යම් වන්දනාවක් තියෙනවා නම් ඒ වැඳුම කරන්නෙත් ඒ පිදුම කරන්නෙත් භාග්‍යතුන් වහන්සේට විතරමයි කියලයි මේ පොරොන්දු වෙන්නේ. ඉතින් මේ කාරණාව හරියටම සම්පූර්ණ කරගන්න පින්නතුනි තිලෝගුරු භාග්‍යතුන් වහන්සේගේ නිමක් නැති මහගුණ කඳ යම් ප්‍රමාණයක් හෝ අපි දැනගන්න ඕනේ. ශ්‍රද්ධාව අපට උපදින්න ඕනේ. විශ්වාසය අපිට ඇති වෙන්න ඕනේ. ආන්ගේ ශ්‍රද්ධාදී ගුණධර්ම නිසා තමයි ඒ කාරණාව මුදුන්පත් කරගන්න අපිට අවස්ථාව ලැබෙන්නේ. එහෙමනම් අපි මේ ගාථාරත්නයේ මොනවද සඳහන් කළේ කියන කාරණාව තව ටිකක් විස්තර කරගත්තොත් ඒතං කෝ සරණං කේමං ඒතං සරණ මුත්තමං. මොකද්ද පින්නතුනි මේ සරණ කියලා කියන්නේ? රැකවරණය. පිහිටන ස්ථානය කියන එකයි මේ සරණ කියලා කියන්නේ. එතකොට තුනුරුවන් සරණ ගියපු කෙනාට කොයි වාගේ රැකවරණයක් මේ ලෝකේ ලැබෙනවද? තුනුරුවන් සරණ ගියපු කෙනාට ලැබෙන රැකවරණේ තරම්
උසස් රැකවරණයක් මේ ලෝකේ කාටවත් ලැබෙන්නේ නැහැ පින්නතුනි. අපට රැකවරණය සලසන්න තව ඕන තරම් අය ඉන්නවා. තවත් නොයෙක් අය නොයෙක් ආරක්ෂකයන්ගෙන් රැකවරණ බලාපොරොත්තු වෙනවා, රැකවරණ ලබනවා. නමුත් අපටත් ඒ අයටත් මේ ලෝකේ ලැබෙන රැකවරණය මේ ජීවිතයේ පවතින තුරු විතරනේ. ඒකත් ਸਰව සම්පූර්ණ රැකවරණයක් නෙමෙයි. ඒ පවතින්නේ මේ ජීවිතයේ තියෙනකන් විතරයි. නැත්තම් මේ ජීවිතෙනුත් අර්ධයක් විතරයි ඒ රැකවරණේ තියෙන්නේ. අන්‍යයන්ගෙන් ලැබෙන රැකවරණය. නමුත් තුනුරුවන්ගෙන් ලැබෙන රැකවරණය මෙලොවටත් රැකවරණේ තියෙනවා. පරලොවටත් ඒ රැකවරණේ තියෙනවා. තවත් උපදින නොයෙක් ආත්ම 100,000 ගණනක් ආරක්ෂා කරන්න ඒ රැකවරණයට පුළුවන්කම තියෙනවා. මෙලවත් ආරක්ෂා කරලා පරලොවත් ආරක්ෂා කරලා අනාගත උපදින ආත්ම භාවයනුත් ආරක්ෂා කරන්න පුළුවන් තරම් රැකවරණයක් මේ ලෝකේ තියෙනවා නම් ඒක නෙමෙයිද මේ ලෝකේ තියෙන උතුම්ම රැකවරණය වෙන්නේ. එතකොට මේ රැකවරණය ලබන්න මේ ලෝකේ කීයෙන් කී දෙනාද පින්නතුනි වාග්යවන්ත වෙන්නේ. උතුම් වූ බුද්ධාන්තරයේ පවතින කාලේ ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් ලබාගෙන සම්මා දිට්ඨික උපතක් දායාද කරගෙන නමුත් එයින් ප්‍රයෝජන නොගන්න කොයි තරම් පිරිසක් ලෝකේ ඉන්නවද? එහෙම හිතලා බලනකොට ඔවුන් මොනතරම් අවාසනාවන්තද? පින්නතුනි, තුනුරුවන් සරණ ගියපු කෙනාට මෙලව පරලොව දෙකේම රැකවරණයක් තියෙනවා කියලා සඳහන් කරනකොට අපේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් දේශනා කරලා තියෙනවා ඒ රැකවරණය කොයි තරම් මේ සසර මඟ සුවපත් කරනවද කියන කාරණාව. ඒක පැහැදිලි කරන්න පින්නතුනි අපේ ජාතක පාළියේ තියෙනවා සංක කියලා ජාතක කතාවක්. සංක බ්‍රාහ්මණගේ කතාව. මේක අපිට හරි වටිනවා මේ කරුණ තේරුම් ගන්න. තුනුරුවන් සරණ ගියපු කෙනාට මොන තරම් රැකවරණයක් තියෙනවද? පින්නතුනි අතීතයේ මෝලී කියන නගරය ආශ්‍රය කරගෙන සංක කියලා බ්‍රාහ්මණයෙක් ජීවත් වුණා. මේ සංක බ්‍රාහ්මණ හරියට දන් දෙන කෙනෙක්. මේ සංක බ්‍රාහ්මණ කියලා කියන්නේ පින්නතුනි වෙන කවුරුවත් නෙමෙයි. අද මේ කාරණාව අපට පැහැදිලි කරලා දෙන අපේ තිලෝගුරු භාග්‍යතුන් වහන්සේමයි. බෝධිසත්ව කාලේ සංක බ්‍රාහ්මණතුමා දවසකට කහවණු ලක්ෂ 6ක් වියදම් කරලා අවුරුද්ද පුරාම නොකඩවාම දෙන දන්සල් 6ක් පවත්වගෙන යනවා. තමන්ගේ නගරේ ඇතුල් වෙන නගර ద్వාර 4 දන්සල් 4ක් තියෙනවා. නගරයේ මැද්දේ එක දන්සලක් තියෙනවා. මාලිගාවේ දොරකඩ තව දන්සලක් තියෙනවා. දවසකට කහවණු ලක්ෂයක් එක දන්සලක වියදම් වෙනවා. මෙහෙම දන් දීගෙන යන සංක බ්‍රාහ්මණතුමා එක දවසක් කල්පනා කළා ඉතින් මෙහෙම දීගෙන යනකොට මගේ ධනය ඉවර වෙනවා. ධනය ඉවර වුණාට පස්සේ නැවත ධනය හම්බ කරගන්නකම් දන් දෙන එක නතර කරන්න වුණොත් ඒක බොහොම අවාසනාවන්ත කටයුත්තක්. ඒක නිසා දන් දීගෙන යන ගමන් මම ගිහිල්ලා ඉදිරියට දන් දෙන්න ධනය සපයාගෙන ආයුතුයි කියලා. බිරිඳටයි දරුවන්ටයි කතා කරලා ඒ අයට මතක් කළා මම ධනය සපයන්න ස්වර්ණ භූමියට යනවා. නමුත් ඕගොල්ලෝ දන් වැට නවත්තන්න එපා. හැමදාම එක දිගටම මේ දාන දුන්න විදිහටම දෙන්න කියලා. තමන්ගේ පිරිසත් අඬ ගහගෙන
ස්වර්ණ භූමියට ගිහිල්ලා නැව් නගින්න හිතාගෙන නැව් තොටට යනවා. මේ කාලේ ගන්ධ මාදන පර්වතයේ වැඩ හිටපු පසේ බුදුරජාණන් වහන්සේ මහ බෝසතාණන් වහන්සේ දැකලා දන් දෙන්න ධනය හම්බ කරන්න යන බව හිතලා සතුටු වෙලා මේ යන ගමන තුල මහ සත්වයන්ට කිසියම් අනතුරක් කරදරයක් එළඹෙයිද කියලා බැලුවා. පසේ භාග්‍යතුන් වහන්සේ දැක්කා තවත් දවස් 7ක් ගියාම ඒ නැව මුහුදුපත් වෙනවා. නැවේ ඉන්න අය මැරෙනවා. මහ සත්වයෝ ආරක්ෂා කරන්න ඕනේ. එතකොට මම දැන් කොහොමද බෝසතාණන් වහන්සේව ආරක්ෂා කරන්නේ? ඒ ආරක්ෂා කිරීම සඳහා මොන වාගේ ක්‍රමවේදයක්ද යොදාගන්නේ කියලා. පසේ බුදුරජාණන් වහන්සේ යම් ක්‍රමයක් තීරණය කළා පින්නතුනි. මේ යන අතරවාරයේදී මා වෙනුවෙන් උසස් පූජාවක් සංඝ බ්‍රාහ්මණයට කරන්න ලැබුණොත් ඒ කුසල කර්මයම මොහු ආරක්ෂා කරනවා. ඒ සරණම මොහු ආරක්ෂා කරනවා. එහෙම හිතලා සංඝ බ්‍රාහ්මණ නැව්තොටට එනකොට බ්‍රාහ්මණයට පේන්නේ පසේ බුදුරජාණන් වහන්සේ රත් තුන වැලි තලාවේ පූටක අව්වේ වෙහෙසිලා වෙහෙසෙමින්ම පා ගමනින්ම වඩිනවා. ඒක දැක්කට පස්සේ සංඝ බ්‍රාහ්මණතුමාට දරාගන්න බැරි තරම් වේදනාවක් ඇති වුණා. සංඝ බ්‍රාහ්මණ ඉක්මනට ගහක් යටට දුවගෙන ගිහිල්ලා වැලි ගොඩක් එකතු කරලා තමන්ගේ නිසීදනය ඒ මත එළලා භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා වන්දනා කරලා ස්වාමීනි මට අනුකම්පා කරන්න. මට අනුකම්පාවෙන්ම මදක් අර හෙවණට වඩිමු කියලා වැඩමවාගෙන ගිහිල්ලා වැලි ආසනය මත වඩා හිඳවලා තමන් පැළඳගෙන ඉන්න සෙරිප්පු දෙක පාවහන් ගලවලා පිහලා පිරිසිදු කරලා සුවඳ තෙල් ගල්වලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා කියනවා ස්වාමීනි මට අනුග්‍රහ පිණිස මේ පූජාව බාරගන්න. ස්වාමීනි මීට පස්සේ භාග්‍යතුන් වහන්සේ මේ වාගේ රත් වුණ වැලි තලාවල් උඩ සිරිපතුල් දව දවා වඩින්න එපා. මේ උපාවාහනය දිගටම පළඳින්න කියලා. බුදුරජාණන් වහන්සේ ඒක බාරගත්තා. ඊට පස්සේ තමන් අවුවට ඉහළ ගන්න ගෙනල්ලා තිබුණ ඡත්‍රයත් පසේ බුදුරජාණන් වහන්සේටම පූජා කළා. භාග්‍යතුන් වහන්සේ ඡත්‍රයේ ඉහළගෙන පාවහන් පැළඳගෙන සංඝ බ්‍රාහ්මණතුමා බලාගෙන ඉන්නකොට මද දුරක් වැඩම කරලා අහසට පැන නැගලා නොපෙනී ගියා. දැන් මේ බ්‍රාහ්මණතුමාට බොහෝම සතුටුයි. දන් දෙන්න මිල මුදල් හොයාගෙන ඉන්න යන ගමනේත් අති උතුම් දානයක් දී ගන්න ලැබුණා කියලා. පින්නතුනි මේ නැව දවස් 7ක් යාත්‍රා කරනකොට සාගරයේ ගිලෙන බව අපේ පින්නතුන් දැන් දන්නවා කතාවෙන්. එතකොට නැව සාගරයේ ගිලෙනකොට මහ බෝසතාණන් වහන්සේ ආරක්ෂා කරන්න ඕනේ කියලානේ පසේ බුදුරජාණන් වහන්සේ වැඩි. දැන් එතකොට බලන්න මේ ලෝකයේ උතුමන් වහන්සේලාගේ අනුකම්පාව ලැබෙන්නේ සත්පුරුෂයන්ටයි. කල්යාණ මිත්‍රයන්ටයි ඒ අනුකම්පාව මුලින්ම ලැබෙන්නේ. දැන් මේ නැවේ යන පිරිස මෙතන නැද්ද? ඉන්නවා. සංඝ බ්‍රාහ්මණ විතරයි ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කතා කළේ. අනික් පිරිස සමහර වෙලාවට භාග්‍යතුන් වහන්සේට වඳින්නවත් එන්න නැති වෙති. ආවනම් භාග්‍යතුන් වහන්සේ ආශිර්වාද කරනවා. එතකොට බුදුවරුන් ළඟ මානයක් නැහැ. පසේ බුදුරජාණන් වහන්සේ
ඔවුන් ළඟට ගිහිල්ලා හරි ආරක්ෂා සම්පත්තිය සපයනවා. නමුත් එහෙම නොවැඩින්න ඇත්තේ ඔවුන්ට කුසල් මදි නිසා. ආන් ඒ නිසා පින්නතුනි මොන විදිහේ පින්කමක් කරත් අපි මේ සසර ප්‍රාර්ථනා කරන්න වටිනවා. මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා. කල්යාණ මිත්‍රයන් ලබන්නේම්වා. කල්යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නේම්වා. කල්යාණ මිත්‍රයෝ නිරන්තරයෙන් අවවාද අනුශාසනා කරත්වා. ඒ අවවාද අනුශාසනා ඉවසන්ඩ මට නිහතමානී සිත් පහළ වේවා. මේවාගේ ප්‍රාර්ථනාවන් කරගන්න එක වටිනවා. නැත්තං අති භයානක සසරේ අපිට මූුණ පාණ්ඩ සිද්ධ වෙන දුක් ගැහැට කම් කටුළු මෙච්චරයි කියලා නිමක් නෑ. අන්න එවන් වෙලාවල් වල සිහිපත් කළාට විතරක් මදි. මෙවන් උතුම් ප්‍රාර්ථනාවන් කරලා තියෙනවා නම් අපිට කොයි විදිහකින් හරි පිහිටක් ලැබෙනවා. තෙරුවන් සරණ ගිහිල්ලා තිබුණා නම් ඒ සරණ ඒකාන්තයෙන්ම අපිට ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණතුමාට විතරක් පිහිට වෙලා වැඩම කළා. සියලු දෙනාම නැව් නැග්ග. පෙර සඳහන් කළ විදිහටම නැව දවස් 7ක් විතර යාත්‍රා කරනකොට මුහුදුබත් වෙන්න ගත්තා. නැවේ ඉන්න සියලු දෙනාම තමන්ගේ ඉෂ්ට දේවතාවරු සිහිපත් කර කර විලාප කියන්න පටන් ගත්තා. සංඝ බ්‍රාහ්මණතුමා මහ ප්‍රඥාවන්තයි. සංඝ බ්‍රාහ්මණ ඉවසිලිමත්ව තීරණය කළා මොකක්ද කළ යුත්තේ. දැන් කොහොමත් මේ සාගරය ගිලෙනවා. ගිලෙමින් තියෙන නැවෙන් හකුරු කල ගිතෙල් කල උඩට ගත්තා. හැකි තරම් හකුරු අනුභව කරලා ගිතෙල් වැළඳුවා. මේක කුසගින්න නිමාගන්න ශරීර ශක්තිය වර්ධනය කරගන්න තියෙන හොඳ ක්‍රමයක්. ගිතෙල් අනුභව කරන එක. හකුරුත් හොඳටම අනුභව කරලා බඩ පිරෙනකන් ගිතෙල් බීලා ඉතුරු ගිතෙල් කලගෙඩි වලින් නාගත්තා. ඔළුවේ ඉඳලම ගිතෙල් හලාගත්තා. අතවැසි පුරුෂයෙකුට කතා කරගෙන ඔහුටත් ඒ විදිහටම හකුරු කාලා ගිතෙල් බොණ්ඩ කියලා ගිතෙල් වලින් නාගන්න කියලා කිව්වා. දැන් සාගරයට වැටුණ මිනිස්සු මත්ස්‍යෝ වගේ සත්වය විලා ආහාරයට ගන්නවා. දැන් තමනුත් එතෙන්ටම පැන්නුත් පීනන්න කියලා හිතාගෙන තමන්ටත් ඒ අයගේ ගොදුරක් වෙන්න වෙනවා. අතවැසි පුරුෂයත් එක්ක මේ නැවේ කුඹ ගහක් වගේ දිග බඩ ගාලා උසම තැනක ඉඳලා ඈතට පැන්නා. එහෙම පැනලා මුහුදු වතුරෙන් කට හොදලා දැන් බ්‍රාහ්මණතුමා පීනනවා. ඒ පීනන ගමන් අටසිල් ගත්තා. පින්නතුනි මේ මහ මුහුද බාර කරපු දිව්‍යාංගනාවක් ඉන්නවා. ඒ දිව්‍යාංගනාවට කියන්නේ මණිමේකලා කියලා. මේ මණිමේකලාව දවස් 7ක් එක දිගටම අහස බලාගෙන ඉන්නවා. දැන් මොකද්ද මේ අහස බලාගෙන ඉන්නවා කියලා කියන්නේ? ඒ තමයි තමන්ගේ දිව්‍ය සම්පත්තිය දිහා බලාගෙන ඉන්නවා. හදිසියෙම දවස් 7කට පස්සේ ඇය මහ මුහුද දිහා බැලුවා. එතකොට තමයි දැක්කේ මහ සත්වයෝ මුහුදට වැටිලා. දවස් ගාණක් බඩගින්නේ දැන් පීනනවා. මේ පුරුෂයා මරණයට පත් වුණොත් දිව්‍ය සභාවට නම් වඩින්න වෙන්නේ මට මහ දෙවියන්ගෙන් චෝදනා එල්ල වෙනවා. වහාම බොහුව බේර ගන්න ඕනේ කියලා හිතලා රත්තරන් තලියකට දිව්‍යමය පළවැල නෙලාගෙන බෝසතාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බෝසතාණන් වහන්සේට කියනවා ඔබ ගොඩක් වෙහිසිලා ඉන්නේ. මේ ආහාර අනුභව කරන්න කියලා. බෝසතාණන් වහන්සේ සඳහන් කරනවා ඔබේ ආහාරය ඔබ ඉවතට ගන්න. මම සිල් අරගෙන ඉන්නේ.
දවස් 7ක් එක දිගට निराහාරව. නමුත් සිල්පදේ කඩා ගන්න උත්සාහ කරන්නේ නැහැ. මම සිල් අරන් ඉන්න නිසා ආහාරය යහකට ගන්න. දැන් එතකොට මේ දිව්‍යාංගනාවත් එක දැන් කතාවක් තියෙනවනේ. අතවැසි පුරුෂයා ඒක අහගෙන ඉඳලා කල්පනා කරනවා බ්‍රාහ්මණයා හොඳට දන් දීලා තියෙනවා. බ්‍රාහ්මණයා හොඳට සිල් රැකලා තියෙනවා. බ්‍රාහ්මණයා හොඳට බණ අහලා තියෙනවා. නමුත් අන්තිම වෙලාව මැරෙයිදෝ නොමැරෙයිදෝ කියලා හිත හිත ඉන්න වෙලාව. අනේ නිසා මේ වෙලාවේ හිත කිපීමක්වත් වෙලාද දන්නේ මේ තනියම දොඩවන්නේ කියලා. කතා කරලා ඇහුවා. කවුරු එක්කද කතාව කියලා. එල සඳහන් කළා ඔබට නොපෙනෙන දිව්‍යාංගනාවක් මෙතන ඉන්නවා. කෑම ගෙනල්ලා මට අනුභව කරන්නලු. හැබැයි දිව්‍යාංගනාවක් කියහම අතවැසි පුරුෂයා කියනවා ටිකක් අහලා බලන්න. දෙවියෙක්ද යක්ෂයෙක්ද කියලා. මේක මහා සාගරයේ. ඒකත් හොඳයි කියලා අහලා බලහම සඳහන් කළා නෑ මම දිව්‍යාංගනාවක්. මම තමයි මේ සාගරයේ බාරව ඉන්නේ. මට මගේ දිව්‍ය රාජවරු අවවාද කරලා තියෙන්නේ. තුනුරුවන් සරණ ගියපු කෙනෙක්. එහෙම නැත්තම් පන්සිල් තියෙන කෙනෙක්, සිල්වත් කෙනෙක්, අම්මට තාත්තට සලකන කෙනෙක් මේ සාගරයට වැටුනොත් මැරෙන්න දෙන්න එපා කියලා. ඔවුන් බේරගන්න කියලා. ඒක තමයි මගේ කාර්යය. පින්නතුනේ දීර්ඝව සාකච්ඡා කරන්න තියෙන තැන. තෙරුවන් සරණ තියෙනවා නම්, සිල් ආරක්ෂා කරනවා නම්, මව්පියන්ට සලකනවා නම් එවන් අය මහා සාගරයට වැටුණත් ඔවුන්ට රැකවරණයක් තියෙනවා. හිතලා බලන්න එවන් අය වෙන තැන්වල අසරණ වෙනකොට කොයියම් ආකාරයක හරි රැකවරණයක් හැදෙන එකක් නැද්ද කියලා. සංඝ බ්‍රාහ්මණ අර දිව්‍යාංගනාවට කියනවා මම ආරක්ෂා කරගන්න ඔබ ලෑස්ති වෙනවනම්. ඔබ දිව්‍යාංගනා මුලින් කියනවා තමන්ගේ රථයට නගින්න කියලා දිව්‍ය යානාවට. බෑ කියනවා. මගේ පිනක් තියෙනවනම් මගේ පිනෙන් මට යානාවක් ගෙනල්ලා දෙන්න. ඔබේ පිනෙන් නම් මට යානාවක් ගෙනල්ලා දෙන්නේ. මට ඒක එපා. මගේ පින් තියෙනවනම් මට මගේ පිනෙන් ගෙනත් දෙන්න. මේ දිව්‍යාංගනාව මේ වෙලාවේ සඳහන් කරනවා ඔබට හුඟක් පින් තියෙනවා. මතකද මේ ගමනේ යන අතරතුර පසේ බුදුරජාණන් වහන්සේට පාවහන් පූජා කළා. ඡත්‍ර පූජා කළා. අන්න ඒ පින නිසා මේ යානාව ඔබේ පිනෙන්මයි ගෙනල්ලා තියෙන්නේ. ඔබේ පිනටමයි පහළ වෙලා තියෙන්නේ මේ යානාව. එය තට්ටු ගණනක නැවක් මවලා සප්ත රතන ඒ ඇතුලේ පුරවලා සංඝ බ්‍රාහ්මණතුමා ඔසවලා ඒ යානාවෙන් තිබ්බා. ඒ වෙලාවේ සංඝ බ්‍රාහ්මණ අහනවා ඇයි මගේ අතවැසියා ගන්නෙ නැද්ද කියලා. දිව්‍යාංගනාව කියනවා නෑ ගන්නෙ නෑ. හේතුව අහපුවම සඳහන් කළා මට බාර වෙලා තියෙන දේ විතරයි මං කරන්න ඕනේ. මොකද්ද පැවරලා තියෙන්නේ? තිසරණ තියෙන, සිල් තියෙන, මව්පියන්ට සලකන අය බේරගන්න කියලායි මට කියලා තියෙන්නේ. ඉතින් ඔහුට එහෙම දෙයක් නැති නිසා මට ඔහු බේරන්න බෑ. සංඝ බ්‍රාහ්මණතුමා තමන් කරගත්ත කුසල් අතවැසියට අනුමෝදන් කළා. ආන් ඊට පස්සේ දිව්‍යාංගනාව ඔහුත් අරගෙන මේ රථයෙන් තියලා දෙන්නම නැවත පිටත් කරලා ඉව මෝලි නගරයට. මේ කාරණාවෙන් අපිට සඳහන් කළේ නිවැරදිව තුනුරුවන් සරණ ගිහිල්ලා නම් මේ ලෝක වශයෙන් කොයිතරම් රැකවරණයක් තියෙනවද? පරලෝක වශයෙන් කොතරම් රැකවරණයක් තියෙනවද? එවනම් පින්නතුනි සඳහන් කළා
සරණ කියලා කිව්වේ පිහිටයි. ඒ උතුම් පිහිට ලබන්න තුනුරුවන් සරණ හැර වෙන කොහෙන්ද පිහිටක්? වෙන මොන සරණක්ද තියෙන්නේ? ඒ උතුම් සරණ මත පිහිටලා තුනුරුවන් වැඩ ඉන්න මේ කාලේ ලැබිච්ච වාසනාවන්ත ජීවිත දියුණුවෙන් දියුණුවට පත් කරගන්න. අවසානයේ සියලු දුක් කෙරවල කරලා උතුම් අමා මහ නිවනින් සැනසෙන්න මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන්ම ඔබට සිත් පහළ වේවා, ශක්තිය, ධෛර්යය, භාග්‍ය, වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.